ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද අපි ඔබ හැම දිනෙකගේම ජීවිතයට ඊටාම වැදගත් ඔබේ ජීවිතය තුළ ඇති කරගත යුතු සතර බ්‍රහ්ම විහරණ අතර ඊටාම වැදගත්ම දෙයක් වන මුදිතා ගුණය ඉරිසියා නොකිරීම මුදිතා ගුණය කොහොමද ධර්මයේ තුළ මේ ගුණය දියුණු කරගන්න ආකාරය ගැන සඳහන් වෙන්නේ කොහොමද අපි අපේ ජීවිතය තුළ මෙවැනි ගුණධර්ම ඇති කරගන්නේ අද දවසේ ධර්මානුශාසනාවෙන් අපි ඒ ගැන කතා කරන්නේ. පිංගතුනි ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ හැටියට අපට දියුණු කළ යුතු භාවනා ක්‍රම 4ක් පෙන්වුවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඊළඟට මේ ධර්මයේ මේවා භාවනා වශයෙන් දියුණු කරලා ඉහළට දියුණු කරගන්න කෙනෙක් ධ්‍යාන මට්ටම් වලට හිත දියුණු කරගන්න ආකාර ගැන සඳහන් වෙනවා. විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ සඳහන් වෙනවා අතීත භාවනා ගුරුවරු මේ මෛත්‍රී, කරුණා, මුදිතා කියන භාවනා තුන ප්‍රායෝගිකව දියුණු කරගන්න ආකාරයත් ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා කියන මේ භාවනා තුනම දියුණු කරලා පළවෙනි ධ්‍යානයේ, දෙවෙනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ දක්වාම හිත දියුණු කරගන්න පුළුවන් ක්‍රමය සමාධි මට්ටම් ඉහළටම වඩා ගන්න පුළුවන් ක්‍රමය විස්තර කරලා තියෙනවා. ඊළඟට උපේක්ඛා කියන භාවනාව තුළින් කෙනෙක්ගේ ජීවිතය තුළ කොහොමද හතරවෙනි ධ්‍යානයට හිත උපේක්ෂාවට පත් කරගන්න කියන කාරණය ඉතා පැහැදිලිව විස්තර වෙලා තියෙනවා. ඒ නිසා පිංගතුනි අද දවසේ මේ ධර්ම දේශනාව තුළ අපි කොහොමද ඔබ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ගුණ ධර්ම ප්‍රායෝගිකව ජීවිතය තුළ දියුණු කරගන්න ඉතාම වැදගත් දෙයක්. බොහෝ වෙලාවට ඔබ කරණීයමිත්ත සූත්‍රය ගෙවල් වල කියනවා, සමහර අයට කටපාඩම් ඇති. පුංචි දරුවෝ ඉඳන් පිරිත් කියනකොට කරණීයමිත්ත සූත්‍රය ඇහෙනකොට ගෙවල් වල තැන් තැන් වලින් හරි කියවනකොට හරි පොඩි දරුවෝ කටපාඩමින් කියවන ඔබ අහලා ඇති. හැබැයි බොහෝ දෙනෙක් ගත්තොත් බෞද්ධයෝ හැටියට ඔබ අවංකව හිතන්න. අපි කටපාඩමින් කරණීයමිත්ත සූත්‍රය කියුවට මේ දේශනාව තුළ ඇතුළත් වෙලා තියෙන්නේ මෛත්‍රී භාවනාව වඩන ක්‍රමයයි. මෛත්‍රී භාවනාව ඉහළටම දියුණු කරගන්න හැටි මේ දේශනාවේ තියෙන්නේ. මේ දේශනාවේ ඇතුළත් විදිහට භාවනා කළ යුතුයි කියලා දන්නේ කීයෙන් කී දෙනාද කියලා හිතන්න. බොහෝ පිරිසක් ඒක දන්නෙත් නෑ. හැබැයි පිරිත කටපාඩම් පාලියෙන් දැනගත්තට ඒවැ වචන අර්ථ කරණීයමිත්ත සූත්‍රයේ සඳහන් මෛත්‍රිය කොහොමද දියුණු කරන්නේ, මොකක්ද මේ දේශනාවේ අන්තර්ගතය බොහෝ දෙනෙක් දන්නේ නෑ. ඊළඟට ඔබ දන්නවා කන්ද පිරිත. බොහෝ වෙලාවට මේ පිරිත පොතෙත් තියෙනවා. සමහරු හිතාගෙන ඉන්නේ මේ පිරිත කෙවල් වලට ඔය නොයෙක් සර්පයෝ ආවට පස්සේ වත්තට හරි ඔය වැලි ටිකක් මතුරලා ගහන්න මේකේ තියෙන ගාතාවක් දෙකක් කියලා ඕවා තමයි සමහරු මේ පිරිතෙන් මේ සත්තු පන්නන්න, සර්පයෝ පන්නන්න, වැලි මතුරන්න මේවට තියෙන එකක් කියලා හිතාගෙන ඉන්න කොටසකුත් ඉන්නවා. හැබැයි පිංගතුනි කන්ද පිරිතේ සඳහන් වෙන්නේ මේ මහ පොළොවේ ඇවිදගෙන යන විස සහිත සර්ප වර්ග 4ක් කොටස් වශයෙන්, කුල වශයෙන් බුදුහාඳුරු බෙදලා පෙන්වනවා. විරූපාක්ක, චබ්බ්‍යාපුත්ත, ඒරාපත, කන්හා ගෝතම. මෙන්න මේ සර්ප කුල අරමුණු කරගෙන මෛත්‍රිය වඩන්න කියන.
මේ සර්පකුල අරමුණු කරගෙන මෛත්‍රිය දියුණු කරපු මෛත්‍රයේ වඩපු කෙනාට කවදාවත් සර්පයෙක් නිසා ජීවිත හානියක් අනතුරක් සර්පයෙක් දෂ්ට කිරීමේ සිද්ධ වෙන්නේ නෑ කියලා බුදුහාඳුරු විස්තර කරන. එහෙමනම් අපිට පේනවා මෛත්‍රිය කියන එක මනුස්සයන්ට විතරක් නෙමෙයි. තිරිසන් සතුන්ට පවා ඒ සතෙකුගෙන්වත් හානියක් උපද්‍රවයක් නොවන විදිහට මෛත්‍රී සිත අපිට මහා ආශිර්වාදයක් ආරක්ෂාවක් අපේ ජීවිතයට හදල දෙනවා. මේ කන්ද පිරිත සඳහන් වෙනවා තමන් මෛත්‍රී කරන විරෝපක්කේහි මේ මෙත්තං මෙත්තං ඒරාපතේහි මේ චබ්‍යාපුත්තේහි මේ මෙත්තං මෙත්තං කන්හා ගෝතම කේහිච. ඒ සර්ප කොටස්වලට සර්ප කුලවලට මගේ මෛත්‍රිය වේවා කියලා මෛත්‍රී වඩන. ඊළඟට ඒක ආශිර්වාදයෙන් ඒ කිසිම සත්වයගෙන් සර්පයගෙන් කිසිම අනතුරක් අඩුගානේ මාමං අපාදකෝ හිංසි මාමං හිංසි ද්විපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ පා නැති සත්වයගෙන් මට අනතුරක් නොවේවා දෙපා ඇති සත්වයගෙන් මට අනතුරක් නොවේවා ඒකැන මනුස්සයගෙන්වත් මේ මෛත්‍රී වඩන පින නිසා කිසිම අමනුස්සයගෙන් මනුස්සයගෙන් සතෙක්ගෙන් සිව්පාවෙක්ගෙන් බොහෝ පා ඇති සත්තු ඉන්න ඔය හැකරැල්ලු නොඒ පාද ගොඩක් තියෙන සත්තු ඉන්න. එවැනි සතෙක්ගෙන්වත් පුංචිම හෝ විපතක් අනතුරක් නොවේවා. එතකොට බලන්න මෛත්‍රී ආශිර්වාදයෙන් කොච්චර තමන් රැකෙනවද. තමන්ට කොච්චර ආශිර්වාදයක් මේ මෛත්‍රිය තුළ තමන්ගේ ජීවිතයට රැස්වෙනවද. ඒ නිසා ප්‍රායෝගිකව භාවනා වශයෙන් පුරුදු කරගත යුතු දේවල් ධර්මය සඳහන් වේ. හැබැයි බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ ඒ දේශනාවක අර්ථය අරගෙන තමන්ගේ ජීවිතයට අර්ථය ගලපගෙන ඒ තුළින් තමන්ගේ ජීවිතයේ ධර්මානුකූලව සකස් කරගන්න නෙමෙයි. සමහරු එක පිරිතක් හැටියට කියන්න. එක මන්තරයක් හැටියට පාවිච්චි කරන්න. දැන් ඔබම බලන්න රතන සූත්‍රය. කොච්චර බලවත් දේශනාවද හැබැයි සමහර පොත්පත්වල සමහර පැරණි පිරිත් පොත්වල පවා. මොකද පිරිත් පොත බුදුරජාණන් වහන්සේ හදල සංගායනා කරලා රහතන් වහන්සේලා පිරිත් පොතේ තියෙන්නේ බුද්ධ දේශනා තමයි. හැබැයි ඒ පොත පසුකාලීනව සකස් කරගත්ත බුද්ධ දේශන ඇතුළත්ත සකස් කරපු ග්‍රන්ථයක්. ඒ පිරිවානා පොත් වහන්සේගේ බුද්ධ දේශනාවලවත් මූලික බණවරවල කිසිීම ප්‍රශ්නයක් නෑ සියල්ල බුද්ධ දේශනා. හැබැයි සමහර පිරිත් පොත් තියෙනවා ඒවැ අවසානයට එක කෙනාගේ අදහස් ඇතුල් කරලා එක ගාථා පස්සේ හදපු ඒවා ආශිර්වාදේවා දේව කන්නලව් කරනේවා. ඒ ගාථාවලින් කරන යම් යම් ගුරුකම් මන්තර යන්තර ඉදන් තියෙන සමහරයවතින රතන සූට්‍ර ගාථාවෙන් ගාථාව යන්තර හදල. එතකොට මේ වගේ මේවා මේ බුදුහාමුදුරන් කාලේ යන්තර හදනේවා මන්තර ගුරුකං වලට පාවිච්චි කරනය වැලිහි නේවා ඒව කොහෙව බුද්ධ දේශනාවල නෑ. එහෙනම් අපිට පේනවා පසු කාලීනව එකෙක් කෙනා තම තමන්ට මේ දේශනාවල කොටස් අරගෙන වෙන වෙනම පැතිවලට පාවිච්චි කරලා තියෙන. පිංහත්තුනි අපි මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ ධර්මය පරිහරණය කරන්න ඕනේ. ධර්මය කියන්නේ අපිට ඕන විදිහට වෙනස් කර අපේ අදහස් වලට අනුව අපිට ඕන විදිහට ගලපමින් මේක මෙහෙම කරන්න මෙහෙම කරන්න ඒ විදිහට වෙනස් කර එකේ අලුත් අත්හදා බැලින් කරන්න දෙයක් නෙමෙයි. බුද්ධ දේශනාව කියලා කියන්නේ බොහෝම ගෞරවයෙන් ඒ දේශනාව අපි ආරක්ෂා කරගෙන යා යුතු දෙයක්. බුදු කෙනෙක් ඒ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සංසාරය කොච්චර කැපකිරීම් කරාද කියලා ඔබ මොහොතක් හිතන්. දීපංකර පාදමූලි විවරණ ගැනීමට පෙරම සොලොසා සංකයේ කල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කළ තමයි අෂ්ට ධර්ම සමවධානයෙන් විවරණ ගත්තේ. ඒ විවරණ ගත්තට පස්සේ දාන සීල නෛස්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්ඛා
මේ කියන දසපාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගෙන් සංසාරි මේව පුරුදු කරගෙන ඇවිල්ල. දස පාරමී පමණක් සාරා සංකය කල්ප ලක්ෂයක් පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී ජීවිත පරිත්‍යාගෙන් මේ පාරමී සම්පූර්ණ කර. බුදු කෙනෙක් මේ ධර්මය අවබෝධ කරන්න ආපු සංසාර ගමන ගැන අපිට අදහාගන්නවත් බෑ. ඒ තරම් දීර්ඝ සංසාර ගමන. බුදුවෙනාත්ම හිතන් ඒ තරම් පාරමී සම්පූර්ණ කරගෙන මේ මනුස්සලෝකයට ආව මහා පින්වන්ත බුදුවෙන්නම න්‍යාවේ මවකුසින් බිහිවෙච්ච දවසෙම පියවර 7ක් ගමන් කරලා සිංහනාදයක් කර. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදහනි පුනක් බව. මම ලෝකෙ අග්‍රතම කෙනා. මමයි ලෝකෙ ජේෂ්ඨතම කෙනා. මමයි ලෝකෙ ශේෂ්ඨතම කෙනා. මේ මගේ අන්තිම ඉපදීමයි මෙයින් මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙනම ලෝකෙට පහළ වුණ. එතකොට බලන්නේ සිංහනාද මේ මගේ අන්තිම ඉපදීම මෙයින් මතු ඉපදීමක් නෑ. මම ලෝකෙ ජේෂ්ඨතමය මමයි ලෝකෙ ශේෂ්ඨතම කෙනා. ඒ සිංහනාද කරගෙන ඇවිල්ලා මනුස්ස ලෝකයේ බෝසත් පුතෙක් හැටියට ඉපදිලත් බුදුවීම පිණිස අවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කරක්‍රියා කරමින් බිඳපු දුක ගැන හිතන් සාමාන්‍ය මනුස්සයකුට හිතාගන්නවත් පුළුවන්ද මේ වගේ දුස්කරක්‍රියාවක් ගැන. ඒ තරම් කැපකිරීමක් කරලා තමයි ගුරූපදේශ රහිතව බෝධි මූලයේදී මේ උතුම් ධර්මය ඔබත් මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේ ගුරූපදේශ රහිතව අවබෝධ කරගත්ත. ඒ නිසා පිංගතුනි අපි ඒ බුද්ධ වචනය ඒ ධර්මය පරිහරණය කරන්න ඕන බොහෝම ගෞරවේ. මේ ධර්මය පිහිටන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ධර්මීම පෙන්නනවා ධර්මී ඉගෙන ගන්න ධර්මී ගමන් කරන ශ්‍රාවකයෙක් තුළ තියෙන්න ඕනෑ ලක්ෂණය. සත්තා මේ භගවා බුදුරජාණන් වහන්සේ මගේ ශාස්තෘන් වහන්සේ ශ්‍රාවකෝ හමස්මි මං උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් පමණයි. භගවා ජානාති බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධයෙන්ම දන්නාසේක. අහන්න ජානාමි මම දන්න දෙයක් නෑ කියන තැනට එන්න. මේ සංසාරය ගැන සසරින් මිදීම ගැන නිවන ගැන මම මොනවද දන්න මන් දන්න දෙයක් නෑ. මගේ ශාස්තෘන් වහන්සේ බුදුහාමුදුරුවෝ සියල්ල දන්නේ. උන්වහන්සේගේ දේශනාව තුළ මං ඒ ධර්මය තුළ මං ඒ ධර්මයට ගරු කරමින් ඒ ධර්ම මාර්ගය වඩනවා කියන තැනට ආවොත් අන්න එතන ඉඳන් ඔබට මේ ධර්ම මාර්ගය විවර වෙනවා. බොහෝ දෙනෙක් සමහරු බුදුහාමුදුරන්ටත් ඉහලින් හිතාගෙනින් ඒක එහෙම තිබ්බට පොතේ ඒක මමයි දන්න කියලා හිතනයි ඉන්න. අන්න එතනමයි වරදින තැන. ඒ නිසා පිංගතුනි ශාස්ත්‍රූ ගෞරවේ ධර්ම ගෞරවේ තුනුරුවන්ට තියෙන ගෞරවේ තුළ බොහොම ගෞරවේ මේ ධර්මය පරිහරණය කරමින් ධර්මයත් කියන්නේ තමන්ට සසරින් මිදෙන්න තියෙන එකම මාර්ගය අපේ ගුරුවරයා. පිංගතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ උන්වහන්සේ ශාස්තෘත්වයට පත් කරා. ආනන්දේ තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව නුඹලාගේ ශාස්තෘන් වහන්සේ බවට පත්වෙන්නේ මේ ධර්මයයි විනයයි කියලා ධර්ම විනය ශාස්තෘත්වයට පත් කර ගුරු තනතුරට පත් කරලා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ. එනම් අද අපේ ශාස්තෘන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන උන්වහන්සේ දේශනා කොට වදාළේ ධර්ම විනය. ඒ නිසා පිංගතුනේ ධර්ම විනය තුළ ඔබේ ජීවිතය ධර්මානුකූලව සකස් කරගන්න ඔබ බොහෝම දක්ෂ කෙනෙක් බවට පත්වේ. ඉතින් අද ඔබට මේ ධර්මානු ශාසනාව තුළ විශේසින් පැහැදිලි කරලා දෙන්නේ. වර්තමානය අපිට පේනවා ලෝක දිහා බැලුවත් මේ කෙලෙස් සහිත මිනිස්සු තුළ මේ ස්වභාවය කාතුලත් තියෙනවා. හැබැයි ඒකේ අඩු වැඩිකන් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ මනුස්සයෝ දිහා බුදු ඇසින් බැලුවේ හැමෝගෙම හිත්වල කෙලෙස්වල ස්වභාවය එක වගේ නෙමෙයි. අල්පරජක්ක මහරජක්ක කෙලෙස් වැඩි අය ඉන්නවා කෙලෙස් අඩු අය ඉන්නවා.
ඔබ බලන්න සමහර රාග චරිත ඉන්නවා රාගේ වැඩි. සමහරයි ඉන්නවා උපතින්ම ද්වේෂය වැඩි ද්වේෂ චරිත ඉන්නවා. සමහරුත් ඉන්නවා හිතේ විතර්ක වැඩි හැම වෙලේම ඔලු අවුල් කරගෙන හිත විසිරීලා අරක කොහොමද මේක කොහොමද ඒක කොහොමද හැම වෙලාම අවුල් සහගත චරිත ඉන්නවා. විතක්ක චරිත ඉන්නවා සද්ධා චරිත ඉන්නවා. බොහොම සද්ධාවන්තයි ඉන්නවා. කෙලෙස් අඩු අය ඉන්නවා වැඩි අය ඉන්නවා පොඩ්ඩක් නම් කේන්ති යන අය ඉන්නවා. සමහරු ඉන්නවා කවුරු මොනවා කීවත් බොහෝම ඉවසීමෙන් ඉන්නවා. සමහරුන්ට හොඳට හිත දමනය කරගන්න පුළුවන්. තමන්ගේ කෙලෙස් යටපත් කරගන්න පුළුව. කවුරු ඇවිල්ල තමන්ව වරදට පොළොඹෝ ගන්න හැදුවත් තමන්නෙ මේ වරදට පෙළබෙට. තමන්ට හොඳට තමන්ගේ හිත දමනය කරගෙන ඕන තැනකද ආරක්ෂාවෙන්න පුළුව. එතකොට ඒ පුද්ගලයන්ගේ කෙලෙස්වල ස්වභාවය අනුව බුදුරජාණන් වහන්සේ දැක්කි කෙලෙස් වැඩිය අය අඩුවයි ඉන්නවා. ඒ අය අතර පින්වන්තයි ඉන්නවා. ඒ අයට මේ ධර්මය ලැබුණොත් පින් ඇති අයින්නවා වීරියෙන් කෙලෙස් යටපත් කරගෙන පාලනය කරගෙන මේ ධර්මය අවබෝධ කරගන්න දක්ෂාය. හැබැයි ඒ අයට අහන්න නොලැබුණොත් එන්නේ අස්සවනතු ධම්මස්ස පරිහායන්තේ. මේ ධර්මය අහන්න නොලැබුණොත් පින් ඇති අය පවා පිරිහිලා යනම්. ඒ නිසා මතක තියාගන්න කෙනෙක් ඉන්න පුළුවන් ඊරිසියාව හරියට බලවත්. අනුන්ගේ දේවල්වලටම ලෝභ කරනවා. ඊරිසියා කරනවා. හැබැයි එයාට ධර්මාවබෝධයට පින තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ ධර්මය ඇහෙනකොට එයාට හිතෙන්ට පුළුවන් මං කොහොම හරි මගේ හිතේ තියෙන මේ පහස් සිතුවිලි නැති කරගන්න. මගේ හිතේ තියෙන ලාමක කෙලෙස් සහිත මේ පාපී සිතුවිලි මං කොහොමහරි යටපත් කරන. මං කොහොමහරි ඒව ආදීනව සිහි කරනවා. මං මුදිතා ගුණය වඩන. එයා අද ඉඳම් පටන්ගත්ත කියලා හිතන්. එයා තමන්ගේ හිත දමනය කරගෙන ජයගන්න මාවතට පැමිණෙනවා. එයාට පින තියෙනවනම් වීරිය තියෙනවනම් උත්සාහය තියෙනවනම් තමන්ගත්ත උත්සාහය අකණ්ඩව පවත්තගෙන යන්න වීරිය තියෙනවනම් එයාට ජයගන්න පුළුවන්. හැබැයි සමහරයි ඉන්නවා ඒ අයට කොච්චර ධර්මය ඇහුනත් පිළිගන්න ගණනකට ගන්න මට ඕන විදියට මං ඉන්න කිය. ඔබ මේ සමාජි දිහා බලන්න සමහරයි ඉන්නවා ඒ අයට කරුණාවෙන් යමක් කියල දීපවා. සමහර වැරදි කරනයි අකුසල් කරනවා. ඒ අයට සමහරයි කියල දෙනවා ඕක කරන්න එපා ඕක හොඳ නෑ පව් මේ වගේ සමහරු හරි සද්ධාවෙන් පිළිගන්න. අනේ සාදු සාදු කොච්චර දෙයක්ද. අනේ මට අවවාද කරනවට ගොඩාක් පින් මගේ වැරදි පෙන්නල දෙනවට ගොඩාක් පින් කියලා ඒක පිළිගන්න හදවතින්ම පිළිගන්න. ඉතාම සුළු පිරිසයි හැබැයි. බොහෝම ස්වල්පය අද හොයන්නත් අමාරුයි ඉන්නවා අමාරුයි ඉතාම සුළු පිරිසක්. හැබැයි සමාජ වැඩිපුර ඉන්නේ. ඉරිසියා කරනවා දවේශය වෛරය කුහකකං පලිගැනීම මේ ඔක්කොම එක් පුපුර ඉන්නවා. කවුරු හරි කරුණාවෙන් කියනවා. ඔහොම කරන්න එපා ඉරිසියා කරන්න එපා ඔය වගේ පහත් සිතුවිලි හිතන්න කියන කෙනාට බනිනවා. එන්න පම්බ මට බණ කියන්න මට ඕන දේ මං කරන්නේ මට ඕන විදියටයි මං ඉන්නේ මං යන අපායක යන්න ඔබහල ඇති ඔය වගේ කතා ඔබේම බලන්න නිකං අසල් වැසියෝ නෑ දෑයෝ ඥාතිීන් යාලුවෝ හිතවත්තු එකට කණබොනා අතර කොයි තරම් ඔය වගේ මතවාද දරාගත්ත ඉන්නවද කියලා. ඒ නිසා පින්වතුනේ සමහරුන්ට අවවාද කරලා කරුණාවෙන් කියලා දීලා ධර්මය කියලා දමනය කරන්න පුළුවන්. සමහරු ඒකට පිළිගන්නේ නෑ. තමන්ගේ මතේ හරි කියාගෙන ඒ අකුසලේම යන පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ ධර්මය ඇහෙනකොට පින් ඇති අයට පින මතු වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි ධර්මය කියන්න ආදි කල්්‍යයාන මජ්්‍යය කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන මුල මැදාග පිරිසිදුව පැහැදිලිව සාත්තං අර්ථ සහිතව සභ්‍යහාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකි පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසිත මේ පිරිසිදු නිවන් මගම මනුස්සයන්ට කියල දෙන්න. ඒ ධර්මී දේශනා කරමින් ගම් නියම් ගම්පුරා වඩින්න පින් ඇති අය මේ ධර්මය අවබෝධ කරගන්න. දෙවමිනිස් ලෝකයාටම හිතසුව පිණි සත්තායි හිතායි සුකායි දේව මනුස්සාන
මනුස්්‍යයන්ට විතරක් නෙමේ දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස උපකාරවෙන්. අන්නේ නිසා පිංහතුනේ මේ දේශනාව තුළ මේ ධර්ම දේශනාව කියවෙන කරුණු ඔබ ඔබේ ජීවිතයට ගලපල බලන්න. මේ කියන්නේ අහල පහලායි ගැනවත් ඔබේ සමහරලාවට ආමේ අරයට නං හොඳයි මේ බන් එහෙම හිතන සමහරුවන්න අරයට තමයි ඒක හරියන්න. මෙයාට තමයි තමන්ට තමන්ගේ ජීවිතයට ගලපකන්න නැතුව අනුන්ට ආදේශ කර බලන්න යන්න එපා. මේ හැම දෙයක්ම තමන්ගේ ජීවිතයට ගලපල බලන් ඕපනයිකෝ තමා තුළින් දකින්න. ඒ අඩුපාඩු තමා තුළින් සකස් කරගන්න. අන්න එතකොට ඔබට මේ ධර්මමාර්ගයේ ප්‍රතිඵලයක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. අද අපි බලමු ඉරිසියාව ගැන. කොච්චර භයානක දෙයක්ද. අද නිකං ඔබ සමාජය දිහා බලන්න මිනිස්සු ඉරිසියාවෙන් කොච්චර දැවෙනවද කියලා. මේක මහා භයානක දෙයක්. මහා පාපී සිතුවිලි හටගන්න. ඉරිසියාවත් එක්ක එන ඊළඟ දේ තමයි පලිගැනීම. වෛරය. ඉරිසියාවත් ඒකට ඉරිසියා කරනවා. කෙනෙක් හොඳට කනවබොනව දැකළ ඒකට ඉරිසියා කරනවා. කෙනෙක් ලස්සනට ඇඳල පැළඳලා ඉන්නවා දැකළ ඒකට ඉරිසියා කරනවා. කෙනෙක් හොඳට ඉගෙන ගන්නවා දරුවෙක් ඒකට ඉරිසියා කරනවා. ඒකට ජීවත්තේ ඡාය අතරින් කවුරු හරි කෙනෙක් ඉක්මනින් දියුණු වෙනවා. ගියත් දොරක් හදාගෙන යානවාහනයක් කරගෙන ඉස්සරහට යනවා. විශාල ඉරිසියාවක් හිතේ ඇතිවෙන. මේ ඉරිසියාව මතකතියාගන්න සහෝදර සහෝදරය අතරින් ඇතිවෙන. දරුව අතරින් ඇතිවෙනවා. ඉගෙන ගන්න දරුව අතර සමහර දෙමවපියොම ඇති කරවනවා දරුවන්ට. අන්න බලාපන් බට ඉගෙන ගන්න බැරිවුණට අර ළමය හොඳට ඉගෙන ගන්න. ඒකට අපේ එකා කියලා අර ළමයට බනිනවා ගහනවා අර දරුව අතර ඉරිසියාවක් ඇති කරවන. එතකොට මෙන්න මේ දේවල් වර්ධනය වෙලා ඒවා එකින් එක එකතු වෙලා මනස තුළ ගොඩ නැගෙනවා මහා පාපී සිතුවිලි කන්දරාව. හැම වෙලාම සමාජ බලන්න සමහරයි ඉන්න උදේ ඉදන් රෑවෙනකං අනුන්ට සාප කරක. අනුන් නැසේවා කියලා හිතනවා. වාහනක ගියත් සමහලට කෙනෙක් අනේ හොඳට වාහනක යනවා. ඒ දිහා බලාගෙන හිතෙන් හිතන මුන් හැප්පිලාවත් යන්නේන මුන්ට අනතුරක් වෙන්නේන. ඔහොම හිතනයි ඉන්න. මං මේ කතා ඔබට කියන්න ඔබට තේරුම් ගන්න මේ හිතේ තියෙන පාපී සිතුවිලි. කොච්චර පෞකාර සිතුවිලි මිනිස්සුන්ගේ හිත්වල ඇති වෙනවාද. ඒ විදිහට හිතෙන් හිතනවා. බුදුහාන්දුරුම පෙන්නනවා අංගුත්තර නිකාය සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනේ ද්වේෂයෙන් යුක්ත කෙනා නිදාගන්න ගිහිල්ලා ඉරිසියාව ද්වේෂය බලවත් වනාට පස්සේ මේක තියෙන කෝදන සූත්‍රය. ඔන්න ඔබට පුළුවන් අංගුත්තර නිකායේ කෝදන සූත්‍රය සත්තක නිපාතේ සඳහන් වෙන කෝදන කියල සූත්‍රයක්. මේ ක්‍රෝධ කරන කෙනා තමන්ගේ හතුරු ගැන තමන්ගේ තරහකාරයෝ ගැන හිතන පාපී සිතුවිලි බුදුහාන්දුර පෙන්න්නනවා. එයා කැමති නෑ කියෙන තමන්ගේ හතුරොල් නිදාගන්නවටත් කැමති නෑ කිය. හිතෙන් ප්‍රාර්ථනා කරනවල් මුන්ට නම් නින්ද යන්න එපා. ඔවුන්ට නං හොඳ නින්දක් ලැබෙන්ඩ එපා කියලා හිතේ ප්‍රාර්ථනා කර කර හිතෙන් හිතනවා. බාන කොච්චර පහද්ද කියලා. කෙනෙක් ලස්සනට ඇඳල පැළඳට කවරුවරකින අනියාරයාද හරි ලස්සනයි. ඉවස ගණ්ඩ බෑ අනේ යාගේ ලස්සන බලට හොඳයි දැකල නැත්නම් මිනිස් ඔන්න හොම කියනයි නැද්ද කියලා හිතා. කොච්චර අහල ඇතිද ඔබෝයි වගේ කතා. ඒ කෙනෙක් තව කෙනෙක්ව වර්ණා කරනකොට කෙනෙක් තව කෙනෙක්ගේ ලස්සන කියනකොට දරාගණ්ඩ බෑ. පුද්දුම ඉරිසියාවක් උපදින. කෙනෙක්ගේ ලස්සනට ඉරිසියා කරනවා. කෙනෙක්ගේ කටහඬට ඒ ඔබ බලන්න ඔබ හොඳට හිතල බලන්න මේ ස්වභාවයන් එක එක ශේෂත්‍ර ඔස්සේ ගන්න හිතන් සමාට ගුරුවරු වැඩිපුර ඉරිසියා කරන්නේ තමන් එක්ක ඉන්න තවත් ගුරුවරු පිරිසකට තමන්ට වඩා ඉදිරියට යන දක්ෂ ගුරුවරුන්ට ඉරිසියා කර. දරුවෝ අතර තමන් එක්ක ඉන්න තමන්ට වඩා දක්ෂ දරුවන් ගැන ඉරිසිය පොඩි දරුවන්ට එච්චර තේරෙන් නැතිවෙන්න පුළ දෙමවපියෝ එක ඇති කරෝන සමහරු. මේ තරග කාරීත්වයත් එක්කත් දරුව තුළ ඒවා උපදින. සමහර අත්දැකින් අපිට මතක අපි විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබ මං කැලනයේ කළමනා කරන පීටි අධ්‍යාපනය ලබල දෙවනි වසරමං
පැවිදි වුණේ. එතකොට අපි දන්නවා මේ දරුවෝ එකට ඉගෙන ගන්න එකට ඉන්න පන්තිවල ඉන්න දරුවෝ සමහරලාවට අපිට දෙනවා එදා දවසේ ඒ කොටස ගුරුවරු උගන්වලා දෙනවා මෙන්න මේකට අදාළ මේ පොත්පත් ටික ගිහිලා පුස්තකාලයෙන් හොයාගෙන කියවන්න. සමහර අය ඉන්නවා තමන් ඉක්මනින් ගිහිලා පොත අරගෙන අනිත් ළමයින්ට ඒ පොත් ගන්න බැරි වෙන්නේ ඒ පොත් අරගෙන ගිහිලා වෙනත් පැතිවල වෙන රාක්කවල හංගලා යනවා. එහෙම දැන් බලන්න මේ ඊරිසියාව. එකට ඉගෙන ගන්න දරුවෝ අතර තව කෙනෙක් ගැන ඊරිසියාවක් උපදිනවා. මේ ඊරිසියාව සමාජයේ හැම පැත්තකම තියෙනවා. වෛද්‍යවරු ගන්න බලන්න කවදාවත් එක වෛද්‍යවරයෙක් තව කෙනෙක්ගේ හොදක් කියන්නේ කලාතුරකින් කෙනෙක්. ඉන්න පුළුවන් හොඳට බණ භාවනා කරන ධර්මයේ දියුණු කරන මුදිතා ගුණය වඩාගත්ත කෙනෙක් මිසක් බොහෝ වෙලාවට තව කෙනෙක් කියලා දකිනවා. කොච්චර හොඳ වුණත් ඒක පිළිගන්න කැමති නෑ. ඔබ බලන්න ඔබ වෛද්‍යවරු 10 දෙනෙක්ගෙන් බේත් ගන්න ගිහිල්ලා කොච්චර හොඳ බේත් ටික තිබුණත් ඕකේ බේතක් දෙකක් වෙනස් කරනවා. මේක හරියන්නේ නැහැ මේක නෙමෙයි මෙන්න මේක අරන් බලන්න. මේකයි හරියන්නේ කියලා. ඊළඟට බාස් කෙනෙක් බලන්න. කවදාවත් කෙනෙක් හදපු දෙයක් කොච්චර හොඳට තිබ්බත් මොකක් හරි දෙයක් කියනවා. මේක එක්ක අපරාධයේ පොඩි ප්‍රශ්නයක් තියෙන මේ බලන්න හරියට මේක මැදලා නැහැ. මේක ඇදයි මේ පොඩ්ඩක් බිත්තිය මෙහෙම එකක් පේන්නෙත් නැහැ. තමයි මොනවා හරි ඇදක් හොයනවා. එතකොට මේ ස්වභාවය කවදාවත් තව කෙනෙක්ගේ හොදක් දකින්න නැති. ඒ ස්වභාවය හැම ශේෂ්ත්‍රයකම ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා අතර ශාසනයේ ඔය හැම තැනකම ওই ස්වභාවය තියෙනවා. ඒ නිසා මේ කෙලෙස් වල ස්වභාවය අඳුනගත්තේ නැත්නම් පින්වතුනි අපි දන්නේම නෑ ඊරිසියාව කියන එක සම්පූර්ණයෙන්ම මුළු අපේ ජීවිතේම වෙලාගෙන මහා පාපී සිතුවිලි වලින් සමහරු ඊරිසියාවෙන් දැවෙනකොට හිතන්නේ ඊරිසියා සහගත සිතුවිලි. කතා කරන වචන තුලින් එළියට එන්නේ ඊරිසියාව, ද්වේෂය. තමන්ගේ ක්‍රියාව තුලින් මතුවෙන්නේ ඊරිසියාව, ද්වේෂය. ඔබ බලන්න ලංකාවේ ලෝකේ බොහෝ රටවල මේ ස්වභාවය නැති වුණත් සමහර තියෙන්න පුළුවන් ඉන්දියාව වගේ රටවල සමහර ඒ වගේ දේවල් තියෙනවා. කොච්චර දේවාල ගානේ මේ තමන්ගේ දියුණුවට නෙමෙයි වැඩිපුර. සමහරු තමන්ගේ දියුණුවට ගිහිල්ලා බාරහාරයක් හරි වෙලා ඒක අහිංසක අසරණ ප්‍රාර්ථනාවක් කියමු. ඒකේ සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය පැත්තක තියලා අපි හිතමු මිනිස්සෙගේ අසරණකමට. මිනිස්සේ දේවාලයකට හරි ගිහිල්ලා අනේ තමන් පිහිටක් ඉල්ලන අසරණකමට. කාගෙන් හරි මිනිස්සෙක් අසරණ වුණාම කාගෙන් හරි පිහිට ඉල්ලනවනේ. තමන්ගේ දියුණුව, තමන්ගේ අසරණකම තමන්ට පිහිට වෙන්න කියලා පිහිට ඉල්ලනවට වඩා වැඩිපුර මිනිස්සු දේවාල ගාන යන්නේ අනුන්ට හුනියම් කරන්න. සමහරුන්ට තමන්ගේ හම්බ කරගත්ත ධනිය ඉවරයි අනුන්ට හුනියම් කරලා. අනුන්ට කොඩි වින කරන්න. පුළුවන් තරම් කෙනෙක් දියුණු වෙනකොට කෙනෙක් යමක් කරනකොට ඉවසගෙන ඉන්න බෑ. ඊර්ෂ්‍යා, වෛරය, කැලෑපත්‍ර ගහන ඒවා මොනවා හරි දැන් අද තාක්ෂණයත් එක්ක තියෙනවා. අද ඉන්ටර්නෙට් එකෙන් හරි එක්ක මඩ ගහන්න හදනවා. මොනවා හරි ඒ පුද්ගලයා විනාශ කරන්න ජීවිතේම සැලසුම් හදන අය ඉන්නවා. උදේ හවා හිත ඉන්නවා. කොහෙන් හරි මුංග බිම දාන්න විදියක් නැහැ. මොන ක්‍රමෙන් හරි වැඩක් දෙන්න විදියක් නැහැනේ. ඔහොම හිතා දවසම තමන්ට තේරෙන්නේ නැහැ තමන්ගේ හිතේ මතුවෙන්නේ පාපී සිතුවිලි, ද්වේෂ සිතුවිලි, කෙලෙස් සහිත සිතුවිලි කියලා ඔබ තේරෙන්නේ. පින්වතුනි ඊර්ෂ්‍යාවේ තියෙන භයානකකම තමයි ඊර්ෂ්‍යාව බලවත් වුණාට පස්සේ ගුණේ දකින්න නැති වෙනවා. මහා ගුණවතෙකුට වෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාව ඇති වුණාට පස්සේ ඔහුගේ ගුණයට වඩා ඊර්ෂ්‍යාව කියන පාපී සිතුවිල්ල තුළ පලිගැනීමේ සිතුවිලි බලවත් වෙනවා. දැන් ඔබ මේ බුද්ධ ශාසනය තුළ හිතන්න දේවදත්ත ගැන. දේවදත්ත පැවිදි වුණේ අපාය යන්නද? කවුරුවත් පැවිදි වෙනවද අපාය යන්න කියලා හිතාගෙන? ඔබම හිතලා බලන්න. මේ කියන දේවල් ඔබ ඔබේ නුවණින් විමසලා බලන්න මේක ඇත්ත නේනම් කියලා. දේවදත්ත කියලා කියන්නේ යසෝදරාවගේ සහෝදරයා. සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ගේ පුතණුවන්. එතකොට රාජකීය පවුලක ඉපදිලා තමන්ට රාජ්‍ය උරුමය තිබිලා රජ සැප සම්පත් අතහැරලා රජකම අතහැරලා පැවිදි වෙනවද අපාය යන්න බලාගෙන? දේවදත්තට පැවිදි වෙනකොට පලිගන්න සිතුවිල්ලක් තිබෙන්නේ නැහැ. ඇත්තටම නිවන් දකින්න හිතාගෙන පැවිදි වුණේ. කවුරුත්
රජකම අතහැරලා සැප සම්පත් අතහැරලා මාලිගාවල් අතහැරලා රන් මිරිවැඩි සගල් මේ තියෙන සියලු වස්තුව දේපල අතහැරලා කාගෙන්වත් පලිගන්න හිතාගෙන පැවිදි වෙන්නේ කවුරුත්. හැබැයි දේවදත්ත ඇත්තටම පැවිදි වුණේ නිවන් දකින්න, ධර්මය අවබෝධ කරන්න. නමුත් කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේට ලැබිච්ච ගෞරව, කීර්තිය, ප්‍රසිද්ධිය, රජවරු, සිටුවරු, රාජරාජ මහාමාත්‍යවරු බුදුරජාණන් වහන්සේට ගෞරව කරනකොට සිව්වනක් ශ්‍රාවකයන් සතර දිසින් ඇවිල්ලා බුදුගුණ කිය බුදුහාඳුරන්ට වන්දනා කරනකොට, ගරු සත්කාර කරනකොට අන්න හිතේ ඇති වුණා ඊරිසියාව. ඒ ඊරිසියාව ඉපදුනේම තමන් සමකොට හිතන්න ගත්තා. මමත් ඒ පවුලෙම කෙනෙක්, මමත් උන්වහන්සේගේ ඥාතියෙක්, මමත් කෝලිය වංශී, උන්වහන්සේ ශාක්‍ය වංශී, මමත් ඥාති සම්බන්ධයක් තියෙන කෙනෙක්, මටත් ඒ ගෞරවය ලැබෙන්න ඕන, මමත් රජ පවුලක කෙනෙක්. එතකොට ඒ මට්ටමෙන් හිතලා තමන් ඊරිසියාව උපදවා ගත්තා. ඒ ඊරිසියාවත් එක්ක එන ඊළඟ දේ තමයි පලිගැනීම. සංඝභේදය කරන්න සැලසුම් කරලා සංඝභේදක දේවදත්ත හාමුදුරුවෝ ගැන පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා. සමහරට ඔබ බොහෝ නොදන්න දේවල්. දේවදත්ත දුස්සීලෙක් කියලා කොතනකවත් සඳහන් වෙලා නැහැ. දේවදත්ත හාමුදුරුවෝ කොහෙවත් පරාජිකා වුණා, දුස්සීලකම් කරා, ශාසනයේ දුස්සීලකම් එහෙම කොහෙවත් නැහැ. දේවදත්ත කියන භික්ෂුව බොහෝ සිල්වත් කෙනෙක්. ඒ වගේමයි අනිත් අයටත් වඩා තමන්ගේ සිල්වත්කම පෙන්වන්න උත්සාහ කරපු කෙනෙක්. ඒ නිසා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ විශේෂ ඉල්ලීම් 5ක් පවා ඉදිරිපත් කරා. භික්ෂුන් වහන්සේලා ජීවිතාන්තය දක්වාම රුක්ෂ මූලිකව ගස් යට හුදකලාවම ඉන්න ඕන. මමත් එහෙම ඉන්න කෙනෙක්. කියන්නේ තමන් ඉන්න නිසානේ තමන්ට ඉල්ලන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතෙන් විතරක් යැපෙන්න ඕනේ. තුන් සිවුරෙන් විතරක් ඉන්න ඕනේ. පාංශකුල සිවුරු විතරක් පරිහරණය කරන්න ඕනේ. ජීවිත කාලයේම නිර්මාංශිකම ඉන්න. එතකොට මෙන්න මේ ඉල්ලීම් 5 ඉදිරිපත් කරා. තමන් ඒවා ඒ විදිහටම රැකගෙන හිටපු කෙනෙක්. එතනදී දේවදත්ත ගැන කොච්චර ඒ ගුණධර්ම රැකගෙන තමන් ඉන්න ගමන් තමන් ඒවා ඉල්ලීම් හැටියට ඉදිරිපත් කරා. මේක තමයි ඉක්මනින් නිවන් දකින්න නම් මේ විදිහට ඉන්න. බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් බලලා ඒක ප්‍රතික්ෂේප කරෙත් නෑ. ඒක පිළිගත්තෙත් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා කැමති කෙනෙක් පිණ්ඩපාතෙම හිටපු දේ. කැමති කෙනෙක් සැදැහැවතුන් පූජා කරන දානි පිළිගත්තට කමක් නෑ. කෙනෙක් ආවාසක කුටියක හිටියට කමක් නෑ. තව කෙනෙක් කැමති නම් කැලේම ඉන්න, ඒකත් කමක් නෑ. ඒක යාගේ පෞද්ගලික රුචිකත්වය. ඒක නිවනට ඒ තරම් අදාළ දෙයක් නෙමෙයි. ඒ වෙලාවේ අලුත පැවිදි වෙච්ච 500ක් දෙනා නොමග යවලා ඒ අය දැන් බලන්න බුදුහාමුදුරුවෝ ඉදිරියේ පැවිදි වෙච්ච අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටින කාලෙක බුදු කෙනෙක් ඉදිරියේ පැවිදි වෙච්ච 500ක් දෙනෙකුට හිතුණා බුදුහාමුදුරන්ට වැඩිය දේවදත්ත හරිනේ කියලා. ඒ තරමට පිරිස නොමග යවාගෙන තමන් ඊට වඩා සිල්වත් කියලා පෙන්නලා 500 දෙනෙක් එතනින් ඉවත් කරගෙන ගියා. එතකොට දේවදත්ත භික්ෂුව සංඝයා බේද කරන්න ඕන කියන පාපී සිතුවිල්ල හිතට එනකොටම දේවදත්තට තිබිච්ච පුණ්‍ය ඉරිදිය නැති වෙලා ගියා කියනවා යකුසලෙන්. මතක තියාගන්න එහෙනම් දේවදත්තට පුණ්‍ය ඉරිදි තිබිලා තියෙනවා. පුණ්‍ය ඉරිදියක් කියන්නේ නිකම් පහළ වෙන එකක් නෙමෙයි, භාවනා කරන්න ඕනේ. එහෙනම් දේවදත්ත හාමුදුරුවෝ මුල් කාලේ හොඳට භාවනා කරපු කෙනෙක්. ඒ භාවනා කරලා ධර්මාවබෝධයට මාර්ගඵල ලැබලා හිටියේ නෑ. හැබැයි සමාධිය පැත්ත උපදවාගෙන තිබුණා, සමතේ වැඩුවා. ඒ භාවනා කරලා හිත එකඟ කරගෙන සමාධිය දියුණු කරලා ඒ සමාධියෙන් ලෞකික ධ්‍යාන උපදවාගෙන ඒවැම් ප්‍රාතිහාර්ය පාන තරම් ලෞකික ඉරිදි උපදවාගත්ත කෙනෙක්. එතකොට ඔබ හිතන්න එවැනි භාවනා සිල්වත් සමාධියක් වඩලා ලෞකික ඉරිදියක් උපදවාගෙන හිටපු කෙනෙකුට මේ වගේ පාපී පහන් සිතුවිලි හිතේ හටගෙන ඒ සිතුවිලි ක්‍රියාත්මක කරන්න හිතනකොටම ඒ පුණ්‍ය ඉරිදි පිරිහිලා ගියා කියලා.
ඒ මොහොතෙම යකුසල විපාකි. හැබැයි දේවදත්ත නෙමේ වැඩේ අතඇරිය. පුළුවන් තරන් සැලසුන් සහගතව සංඝයාවේද කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේව කොහොමහරි අනතුරක් කරන්න අජාසත් රජ්ජුරුවොත් හිතවත් කරගෙන රජ්ජුරුවන්ගේ දුනු සිල්පීන් ලවා සැලසුම් කරා බුදුහාන්දුරන්ව මරල උන්වහන්සේව ගහතනය කරලා මම එතනට එනවා මම සංඝයා පාලනය කරන ප්‍රධානියෙක් බවට පත්වෙනවා. බලන්න ඉරිසියාව නිසා දැන් ඊළඟට ආවේ විනාසකාරී පාපී සිතුවිල්ලා. බුදු හාමුදුරන්ට අනතුරක් කරන්න සැලසුම් කරා කියන්න කොච්චර පවකාර සිතුවිල්ලද. ඉරිසියා සහිත හිතක මොනතරම් පාපී සිතුවිලි උපදිනවද කියලා ඔබ හිතන්. මේ පාපී සිතුවිලි ඉපදුනේ උදේයිදන් රෑ වෙනකං අකුසල් කර පංච දුෂ්චරිතයේ දියදී හිටපු මනුස්සේකුට නෙමේ. කවදාවත් භාවනාවක් කරලා නැති හිත දියුණු කරලා නැති භාවනාව මොකක්ද කියලාවත් නොදන්න කෙනෙකුටත් නෙමේ. හොඳට සිල් රැකලා හොඳට භාවනා කරලා සමාධිය වඩලා පුණ්‍යීරදී උපදවාගත්ත රජ පවුලක ඉපදිච්ච රාජකුමාරේ නිවන් දකින්න පැවිදි වෙච්ච කෙනෙකුට හිතේ අර ඉරිසියා සහගත පාපී සිතුවිලි බලවත් වුණේ. ඒ පවකාර සිතුවිලි බලවත් වෙනකොට ඒ තුල අයෝනිසෝ මනසිකාරය යෙදෙන්න කොච්චර තමන් ඒ පවකාර ක්‍රියාව සැලසුම් කර ඉස්සරහට ගියාද කියන්නේ. අජාසත් රජ්ජුරුවන්ගේ දුනු සිල්පීන් යොදෝල බුදුරජාණන් වහන්සේ මරන්න සැලසුම් හදුවා. ඒකට රජ්ජුරුවන්ගෙන් උදව් ඉල්ලගෙන දුනු සිල්පීන් යෙදෙව්වා. අජාසත්තටත් උදව් කරා තමන්ගේ පියා මරලා ඉක්මට රජවෙන්. අජාසත්තයේ පාපමිට්‍ර අවවාද අනුශාසනා පිළි අරගෙන පාපමිට්‍ර සේවනය නිසා තමන්ගේ පියා මරලා රජ වුණා. හැබැයි කල්පයක් මහා නිරේ යන විදිහේ ආනන්තර අකුසලයක් හදාගත්ත. එතකොට බලන්න මිනී මැරුමකට රජ කෙනෙක් මරන්න රාජ කුමාරයෙකුට අවවාද කර අනුශාසනා කරලා නොමග යවලා මිනී මැරුමක් කෙරෙව්ව. වැරදි උපදෙස් වැරදි මඟ පෙන්නීම් වැරදි අනුශාසනාවල ප්‍රතිඵල ඒ කරේ තමන් ඊලක්හෙට ගන්න. ඊට පස්සේ අජාසත්තව යොදෝගෙන දුනු සිල්පීන් ටික ඉල්ලගෙන බුදුහාන්දුරු මරන්න සැලසුම් හැදුව. හැබැයි බුදුහාන්දුරන්ගේ අනන්ත බුදුගුණ බලෙන් උන්වහන්සේගේ ප්‍රාතිහාර ගුණේ බුදුරජාණන් වහන්සේට විදින්න එවපු ඊතලේ අර දුනු සිල්පිය විසකාවපු ඊතලයක් හරගෙන ඇවිල්ලත් දුන්න අදිනකොටම මුළු ඇගම ගල් වෙලා ගියා. ඊතලේ අතහැරගන්න බැරි වුණ. අවසානි බුදුරජාණන් වහන්සේ ඔහුට පිහිට වුණා ඔහුට දහම් දෙස්වා ඔහු ධර්මය අවබෝධ කරා. ඊළඟට ඒ සැලසුම තුළ යොදෝපු තව දුනු සිල්පීන් ඔක්කොම 36 දෙනේ. ඒ හැම දෙනාම බුදුහාන්දුරන්ගෙන් බණහල ධර්මය අවබෝධ කරා. දැන් බලන්න ඉරිසියාව ඇතිවීමේ භයානකකම බුදුරජාණන් වහන්සේ මරන්න රාජ අනදීල යොදෝපු රාජ බටයෝ ටික දුනු සිල්පීන් ටික ඒ ක්‍රියාන්විතයට යොදෝපු ටික ඇවිල්ල බුදුන් සරණ ගිය. දැන් දේවදත්ත හාන්දුරන්ට හිතුනද අනේ මං වැරදි. බුදුරජාණන් වහන්සේ කොච්චර ගුණවන්ත කෙනෙක්ද. මේ දුනු සිල්පින් හැමෝම තෙරුවන් සරණ ගිහිල්ලා මං මේ අතහැල්ල මමත් බුදු හාන්දුර ගැන හිත පහදව ගන්න මං අද ඉදන් ඒ වැරදි කරන්න. එහෙම හිතුවද. ඉරිසියාව තියෙන භයානකකම ඒකයි. ඉරිසියා සහිත සිතුවිලි එන්න තමන්ගේ ඉලක්කේ නැතිවෙච්ච ගමන් තවත් බලවත්වෙන. ඊට පස්සේ හිතුව මේක මිනිස්සු දාල කරන්න බෑ කොහොමරි වැඩේ කරන්න ඕන. දැන් උදේ දවල් රෑ කල්පනා කරන බුදුහාන්දුරන්ට අනතුරක් කරන්න. ඊට පස්සේ මතක් වුණා හිත් පිත් නැති මනුස්ස යොදවන්න බෑන් තිරිසනේ. රජ්ජුරුවන්ගේ ඇත්ගාල හිටමු නාලාගිරි කියන හස්තිය. මේ ඇතාට රාකල පෝල හින්දුවෙන් ඇනලා කුලප්පු කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයායන මඟ පාරට අතහැරිය. හැබැයි අනන්ත බුදුගුණ බලෙන් බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රාතිහාර බලෙ මේ වෙරිවෙලා රාකල පෝල හින්දුවෙන් ඇනලා කුලප්පු කළ අතහැරපු හස්තියා බුදුන් ඉදිරියේ දමනය වෙලා දනගහල හොඳ වැල උත්සල බුදුහාදුරන්ට වන්දනා කර. මේ හස්තිය දමනය වුණ. දැන් ඔබ හිතන්න වෙන කෙනෙක්න
සාමාන්‍ය මනුස්සයෙක් නම් පහදින්න කාරණයක් නෙමෙයි දෙක. වෙන කෙනෙන් නම් හිතන වනේ මේ තිරිසන් සතා රාකල පෝලා සිහිකල්පනා විකෘති කරලා කුලප්පු කරලා හෙන්ඩුවෙන් ඇනල අතහැරපු මේ සතත් බුදුහාඳුර ළඟ දන ගැහුවනං උන්වහන්සේ මහා ගුණවන්ත කෙනෙක්, උන්වහන්සේ මහා පොදුම කෙනෙක්. අනේ මට වැරදුනා මං බුදුන් සරණ යනවා කියලා හිතනවනේ. ඒත් හැදෙන්නේ. ඒක තමයි ඊරිසියාවේ භයානකකම. ඊරිසියා සහිත සිතුවිල්ල තියෙන භයානකකම තමයි ඊට පස්සේ කල්පනා කරා මේකට මිනිස්සුය දෙව්වා ඒක හරි ගියෙත් නෑ. තිරිසන් සතෙක් දෙව්වා ඒක හරි ගියෙත් නෑ. මම්ම වැඩේ දෙන්නම් මගේ අතින්ම කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලන්න සැලසුම් කරලා උන්වහන්සේට ගලක් පෙරලුව. හැබැයි මහා බුදුගුණ බලයෙන් ඒ ගල පෙරලෙනකොටම පොළොවෙන් ගලක් මතු වෙලා මේ ගල නතර වුණ. නමුත් මේ ගල් දෙක එකට ගට්ටනය වෙනකොට පුංචි ගල් පතුරක් ගැලවිලා විසි වෙලා ගිහින් සිරි පතුලි වැදිලා ලේ කැටියක් පිරෙනවා. එතකොට බුදුන්ගේ ශරීරයේ ලේ සෙලවීම ලෝහිත් උප්පාදක කියන මේ ආනන්තරි අකුසල කර්මය කරගත් අයිතනත්. දැම් බලන්න මේ ඊරිසියාව තුළ කොච්චර දැන් බලන්න සමහරු ඔය වගේ සමහරුන්ගෙන් පලිගන්න හිතලා උපක්‍රම යොදලා බැරිවෙච්ච තැන මම්ම වැඩේ කරන්නම් කියලා යන ඉන්න ඕන දෙයක් වෙච්ච දෙකිල්. බහිතන්න සමහරමි සමාජයේ දවේශයෙන් වෛරෙන් ඉරිසියාවෙන් ඉන්න වෙලාවට මිනිස්සු කියන කරන දේවල් ඔබ ටිකක් අහගෙන හිතන් පැත්තක ඉන්න ගමන් හිතන්න මොනතරම් පාපී සිතුවිලිත මේ වචන හැටියට එලියට එන්න කියලා. සමහරු අපායට බයනෑ. ඕන අපායක ගියදෙන් කියන කීදෙනෙක් ඉන්නවද මුන්ගෙන් පලිගත්තට පස්සේ මං අපාය ගියත් කමක් නෑ කියන ඉන්න. මට අපාය හොඳයි කියන කොට සක්කින්. දවේශය බලවත් වනාට පස්සේ මිනිස්සුන්ට අපායත් කමක් නෑ කියලා හිතෙනවා. එච්චරකට ඉරිසියාව දවේශය කියන පාපී සිතුවිලිවලින් මනස වැහිලෑනු නුවන වැහෙන. සමහරුන්ට මැරිලනේ අපායන්නේ මේ ජීවිතේ හිරේ ගියත් කමක් නෑ. එල්ලුංගහට ගියත් කමක් නෑ. ඕන දෙයක් මට වෙච්චදෙන් කියන අය නැද්ද කියලා හිතන්. එහෙම හිතාගෙන තමම්ම බය නැතුව පලිගැනීන් වලට අනතුරුවලට තමම්ම ඉදිරිපත්වෙනයින්න. මේ හිත ඒ මට්ටමට මතකතියාගන්න ඉරිසියාව බලවත් වනාට පස්සේ. දවේශය බලවත් වනාට පස්සේ නුවන යට යනවා. අනතුර පේෙන් නැතුව යනවා. තමන්ගේ විපත තමන්ගේ විනාසි තමන්ට පේෙන් නැතුව යන. පිංහතුනේ අපි ගොඩාක් රටපුරා ගිහිල්ලා අවුරුදු ගානක් ලක්ෂ ගානකට පිනිස්සුන්ට බණ කියලා ඇති. ඒ අතර නොයෙක් මිනිස්සු චරිත එක ජාතිය මිනිස්සු අපිට මුණ ගැහිලා තියෙන. අපි බන්ධනාගාරවල එල්ලුම් ගහට නියවෙච්චාය ජීවිතාන්තයට හිරේ ගියයි නොයෙක් වැරදි කරපු මිනිස්සුන්ට වැඩසටහන් කරලා බණ කියලා ඒ මිනිස්සුන්ට උපදෙස්දීලා ඒ අය අද කියන හිතන දේවල් පසු තැවෙන හැටි. පුංචි දෙයක් ඉරිසියාව දවේශය පලිගැනීම තුළ එදා නුවන වැහිලා අද අඩාඩා පසු තැවෙන හැටි එදා මං ඉවසුවනං අද මට මේක වෙන්නේ. එදාමට පොඩ්ඩක් මං ඉවසුවනං අද මට මේ විනාස වෙන්නෑ කියකි අඩන හැටි. ඒ නිසා ජීවිතයේ මතකතිය පසු තැවෙන්න ඉඩතියාගන්න එපා ජීවිතේ. මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලායි බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලායි හොඳට තමන්ගේ හිත දිහා බලන්. පිංහතුනේ සමහරු ඉන්නවා සිල් ගන්න යනවා. බනත් අහනවා. පින්කංගොල්ටත් යනවා. ඒ වනාට හිත්වල ඉරිසියාව කුහකකම දවේශය සිල්ගන්න ගිහිල්ලත් එතන ඉරිසියාව. තව සීල්ගන්න ආපොයත් එක්ක ප්‍රශ්න ඇති කරගෙන ඔන්න රණ්ඩුවල්ලන. බණහන්න ගිහිලා පින්කංගොල්ට ගිහිල්ල එතන ප්‍රශ්න ඇති කරගන්න. හොඳට මතක තියාගන්න මේක තමන්ගේ හිත දිහා බලලා අවංකව තමන්ගේ අඩුපාඩු තේරුම් අරගෙන තමන්ගේ හිතේ තියෙන ක්ලේශයන් තමන් තුළින්ම දැකීමෙන් ප්‍රහාණය කරගෙන පියවරෙන් පියවර යායුතු ගමනක් තියෙන්. ඒ නිසා හොඳට තමන් දිහා බලන්න. මේ කියපු දේශනාවේ කරුණු තුළින් ඔබ බලන්න ඔබ තුළ ෂණික කෝපය තරහව වෛරය ඉරිසියාව තව කෙනෙක්ගේ දියුණුව දැකලා ඉවසගන්න බැරිකම කෙනෙකුට මොනවාහරි කරදරයක් වුණාම හොඳ වැඩේ හොඳයි කියලා හිතෙනවන
තමන් කොච්චර පහද්ද කියලා තමන්ගේ හිත තුළින් බලන්න. ධර්මාවබෝධයට මාර්ගඵල් ලබන්න නිවන් දකින්න හිතනවනං ඒ ඔක්කොටොම කලින් ඔය පාපී සිතුලි ටික ඉවත් කරගන්න වීරිය වඩා. මනුස්ස ගුණධර්මයක් නැතුව කොහොමද පිංහතුනේ ආධ්‍යාත්මික ගුණයක් වඩන්නේ. බොහෝ දෙනෙක් නිවන් දකින්න මේ රහත් වෙන්න කතාව. හැබැයි හිත ඇතුළෙ තියෙන ඉරිසියා වෛරය ක්‍රෝධය කුහකකං එකට එක කිරීම් ගුණමකුකං මේවා පිරිලා. ඒ නිසා මේ කියන පාපී සිතුවිලි තමන් හිතෙන් ඉවත් කරගන්න. මෛත්‍රිය වඩන් කෙනෙක්ගේ දුකද හිත උණුවෙන ගතිය කරුණාව පුරුදු කරන්න. මුදිතාව කෙනෙක්ගේ දියුණුව දැකළ හදවතින්ම සතුටුවෙන්. කර්මය ගැන හිතල ජීවිතය උපේක්ෂාව පුරුදු කරන්න. මේ මිනිස් ගුණ ධර්ම මනුස්ස ගුණ ධර්ම මේවා පුරුදු කරනකොට ඔබට නිවන් මාර්ගය නිකම්ම පෑදිලා පැහැදිලිව ධර්ම මාර්ග ඉස්සරහට යන්න පුළුවන් මාර්ගය ඔබට මතු වෙලා යනු. දෙවියම් පවා ඔබට ආශිර්වාද කරනවා. ඔබට කල්්‍යයාන මිත්‍රයන්ගේ එකතුව ආශිර්වාද ලැබෙනවා. අන්නේ නිසා මේ ධර්ම මාර්ගය තුළ ගමන් කරන ඔබ මුලින්ම මනුස්ස ගුණ ධර්ම ඇති කරගන්න. මෛත්‍රිය කරුණා මුදිතා උපෙක්කා කියන සතර බ්‍රහ්ම විහරණ හොඳට ඔබ තුළ මේ පුරුදු කරගන්න දක්ෂ කෙනෙක් බවට පත්තේ. අන්න එතකොට ඔබට තේරෙයි මේ ධර්ම මාර්ගයේ දවසින් දවස ඔබ ධර්ම ඉස්සරහට යන කෙනෙක් ඔබටම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පටිසෝතගා මේ ධර්ම මාර්ගය කියන්නේ ගැහුවොත් ගහන එකක් නෙමේ. කෙනෙක් ගහත් ඉවසන්න පුළුවන්න. කෙනෙක් බනිද්දි ඔබට ඉවසගන්න පුළුවන්න. කෙනෙක් ඔබට දවේශ කරනකොට ඔබට ඔහුට මෛත්‍රී වඩන්න පුළුවන්න. මිනිස්සු කොච්චර ඉරිසියාවෙන් කටයුතු කරත් ඔබට මුදිතාව පුරුදු කරන්න පුළුවන්න. අන්න සැබෑ පටිසෝතගාමිනී මාර්ගය කෙලෙස්වොලට විරුද්ධව අපායිම් මිදිලා ගැලවිලා සුගතිය කරා යන මාර්ගයකට ඔබේ ජීවිතය සකස් කරගන්න. ඒ පිණිස ඔබ හැම දෙනාටම අද මේ ධර්මානු ශාසනාව මේ ධර්ම දේශනාව ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා 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 කියලපි ආශිර්වාද කරනවා. තින් අද මේ ධර්මශ්‍රවනයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදි අනුමෝදන් වෙත්වා. ඔබ හැම දෙනාටම නිවන් අවබෝධයට ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා.